හා ළමයි අද පාඩම අපි මෙච්චර දවස් කරගෙන හිටියේ ළමයි ජලයේ ගුණාත්මක බව කියන පාඩම අපි කර හිටියේ. ඒතර අද තියෙන ළමයි අපජල පවිත්‍රණය. හරි. ඒතර පස්වෙනි පාඩම එහෙම නැත්නම් 12 වෙනි ශ්‍රේණියේ පස්වෙනි පාඩම ජලයේ ගුණාත්මක බව කියන පාඩමේ අවසාන කොටස තමයි අද තියෙන්නේ. අද තියෙන්නේ අපජල පවිත්‍රණය. හරි. එහෙනම් ළමයි පාඩමට සම්බන්ධ වෙමු. හරි. අපජල පවිත්‍රණය. හරි. අපජල පවිත්‍රණය. අපි බලමු මොකද්ද මේ අපජලය කියන්නේ කියලා. රයිට්. අපජලය. හරි. මම මේ කියන විදිහට ලියා ගන්න. හරි. මේ ටික ලියා ගන්න. හරි. අපජලය යනු විවිධ වූ අවශ්‍යතා සඳහා භාවිතා කිරීමෙන් පසු ඉවත් කරන ලද ජලය වේ. ඕලමයි. මොකද්ද මේ අපජලය කියලා කියන්නේ? අපි ගත්තොත් මේ යම් කිසි කාර්යයක් සඳහා ජලයේ භාවිතයෙන් පසු ඉවතලන ජලයට තමයි මේ අපජලය කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි විවිධ කාර්යයන් සඳහා ජලය පාවිච්චි කරනවා. එතකොට අපි ගත්තොත් එimhe දැන් උදාහරණයක් වශයෙන් මම මෙහෙම කියමුකෝ. ඔන්න වාහනයක් හොදන්න ගන්නවා. එතකොට මේ ජලය මොකද්ද නේ? ඉවත් වෙනවා නේද? අන්න ඉවත් කරන ජලය තමයි අපජලය කියලා කියන්නේ. අපජලය කියලා කියන්නේ භාවිතයෙන් පසු ඉවතලන ජලය. හරි? පැහැදිලිනේ? හරි. රයිට්. අපි ඊළඟ කොටසට යමු. භාවිතයේදී ජලයට එකතු වන විවිධ ද්‍රව්‍ය සහ ශක්තියින් මගින් ජලයේ තත්ත්වය වෙනස් වීමට ලක් වන අතර ඒ අනුව අපජලය ආකාර කීපයකට වර්ග කරනු ලැබේ. ඔව්. මේ දැනුෂයෙන් අපි ගත්තොත් එහෙම දැන් මේ භාවිතයේදී දැන් අපි දන්නවා හොඳ ජලය කියන්නේ හොඳ ද්‍රාවකයක්. හරි? හොඳට යම් දේවල් මිශ්‍ර වෙනවා. එතකොට මේ ජලයේ විවිධ කාර්යයන් සඳහා භාවිතා කිරීමේදී ජලයට විවිධ වූ ද්‍රව්‍ය ශක්තියින් එකතු වෙලා අර ජලයේ තිබෙනා වූ ස්වභාවික තත්ත්වය එහෙම නැත්නම් ජලයේ තත්ත්වය වෙනස් වීමට ලක් වෙනවා. හරි? ඉතින් ඒ අනුව අපජලයේ ආකාර කීපයකට අපි වර්ග කරනවා. හරි? ප්‍රධාන වශයෙන් මෙතනදී පළවෙනි එක තමයි ළමයි නාගරික හා ගෘහස්ත අපජලය. හරි? නාගරික සහ ගෘහස්ත අපජලය. රයිට්. ඒ යටතේ නාගරික සහ ගෘහස්ත අපජලයට මල අපද්‍රව්‍ය සහිත අපජලය. හරි? ප්‍රධාන වශයෙන් අපි දන්නවා වැසිකිලි සඳහා පාවිච්චි කරනවා. එතකොට ඒ වගේ මල අපද්‍රව්‍ය මිශ්‍රිත අපජලය කියලා බෙදන්න පුළුවන්. ඒ වගේ මල අපද්‍රව්‍ය රහිත අපජලය. ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එම මල අපද්‍රව්‍ය රහිත, ඒ කියන්නේ මල අපද්‍රව්‍ය නැති අපජලය කියලා තවත් වෙන් කරන්න පුළුවන් මේ නාගරික හා ගෘහස්ත අපජලය. එතෙන්දී ප්‍රධාන වශයෙන් උදාහරණ විදිහට සේදීම, ස්නානය වැනි ක්‍රියාකාරකම් නිසා ඇතිවන අපජලය පවිත්‍ර කිරීමෙන් තොරව වෙනත් කාර්යයන් සඳහා යොදාගත හැකියි. උදාහරණයක් වශයෙන් ගත්තොත් ජල සම්පාදනය, වැසිකිලි සේදීම වැනි කාර්යයන් සඳහා ප්‍රධාන වශයෙන්ම මල අපද්‍රව්‍ය රහිත මෙන්න මේ සේදීම, ස්නානය වැනි ක්‍රියාකාරකම් නිසා ඇතිවන මේ ඉවත් කරන ජලය ප්‍රධාන වශයෙන්ම පවිත්‍ර කිරීමකින් තොරව වෙනත් කාර්යයන් සඳහා යොදා ගන්න පුළුවන් කියන එක තමයි මේ කියන්නේ. හරි? ප්‍රධාන වශයෙන්ම ජල සම්පාදනය සහ වැසිකිලි සේදීම සඳහා මෙන්න මේ මල අපද්‍රව්‍ය රහිත අපජලය යොදා ගන්න පුළුවන්. හරි? හරි ළමයි. එහෙනම් ඊළඟ කොටස යමු. ඔව්. දෙවෙනි එක තමයි ළමයි කාර්මික අපජලය. ඔව්. කාර්මික අපජලය කියලා කියන්නේ ළමයි ප්‍රධාන වශයෙන්ම විවිධ කර්මාන්ත ශාලාවල විවිධ කර්තව්‍යයන් සඳහා ප්‍රයෝජනට අරගෙන ඉවතලන ජලයට තමයි ඔය කියන්නේ කාර්මික අපජලය කියලා. හරි? රයිට්. ඔව්. අපි මෙතන බලමු. විවිධ රසායනික ද්‍රව්‍ය, බැරලෝහ, khනිජ තෙල්, තාපය සහ කිරණ වර්ග මේම අපජලය අඩංගු වේ. ඔව්. ප්‍රධාන වශයෙන් අපි දන්නවා මේ කර්මාන්ත ශාලාවලින් මේ ඉවතලන ජලය. එහෙම නැත්නම් කර්මාන්ත ශාලාවලින් අපි භාවිතා කරලා මේ ඉවත් කරන ජලයේ ප්‍රධාන වශයෙන්ම බැරලෝහ, khනිජ තෙල්, ඒ වගේම තාපය, කිරණ වර්ග ප්‍රධාන වශයෙන් මෙන්න මේ ජලය අඩංගු වෙනවා. මේවා පරිසරයට මුදා හැරීමේදී ඒවා පවිත්‍රණය කළ යුතුයි. ප්‍රධාන වශයෙන්ම අපි ගත්තොත් කාර්මික අපජලය නම් අනිවාර්යයෙන්ම පරිසරයට. හරි? පරිසරය යම් කිසි ජල ප්‍රභේදයකට මුදා හැරීමට පෙර අනිවාර්යයෙන්ම ඒවා පවිත්‍රණය කරන්න ඕන. හරි? එහිදී මුදා හැරෙන ජලයේ තිබිතු තත්ත්ව මධ්‍යම පරිසර අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර ඇත. ප්‍රධාන වශයෙන්ම අපි ගත්තොත් එහෙම දැන් මේ ජලය එහෙම නැත්නම් මේ කාර්මික අපජලය. හරි? එහෙම අපිට හිතුමනාපේ අපිට පරිසරයට මුදා හරින්න බෑ. ඉතින් මෙන්න මේ විදිහට මුදා හරින ජලය ප්‍රධාන වශයෙන්ම ඒවයි තිබෙනා වූ තත්ත්ව මධ්‍යම පරිසර අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. හරි? ඊළඟට ගත්තොත් ළමයි ඊළඟ කතාව තමයි කුෂිකාර්මික අපජලය. හරි? කුෂිකාර්මික අපජලය කියලා කියන්නේ ළමයි කුෂිකර්මාන්තය සඳහා මේ ජලය භාවිතා කරනවා. ඒ භාවිතයෙන් පසු ඉවත් කරන ජලය. ඒ කියන්නේ කුෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කිරීමෙන් පසු ඉවත් කරන ජලය තමයි කුෂිකාර්මික අපජලය කියලා ප්‍රධාන වශයෙන් කියන්නේ. එතෙන්දී ප්‍රධාන වශයෙන් රොන් මඩ, රසායනික සහ කාබනික පොහොර, ජෛවනාශක, එහෙම නැත්නම් කුමිනාශක, වල්නාශක, දිලිනාශක වැනි ද්‍රව්‍ය අඩංගු වෙනවා ප්‍රධාන වශයෙන් කුෂිකාර්මික අපජලය. ප්‍රධාන වශයෙන් අපි දන්නවා රොන් මඩ, ඒ වගේම රසායනික ද්‍රව්‍ය, හරි? රසායනික ද්‍රව්‍ය ගැන කතා කරන මේ කාබනික පොහොර, හරි? රසායනික පොහොර, හරි? ප්‍රධාන වශයෙන් ඔය අපි ගත්තොත් මේ වස, හරි? ප්‍රධාන වශයෙන් ඔය අපි ගත්තොත් එහෙම
අපි කියන්නේ මේ ජෛවනාශක එහෙම නැත්නම් කෘමිනාශක, වල්නාශක, දිලීරනාශක වැනි ද්‍රව්‍ය මෙන්න මේ කෘෂිකාර්මික අපජලයේ මිශ්‍ර වෙන්න පුළුවන්. හරි. ඔව් මත්ස්‍යයන්ගේ පාරිභෝගික අපද්‍රව්‍ය සහ මල ද්‍රව්‍ය ජල ජීව වගාවේ පරපෝෂණ සහ ඔවුන්ගේ කොටස් අසුරන වැඩි කර ගැනීම භාවිත කරන නොඑක් රසායන ද්‍රව්‍ය එහෙම නැත්නම් ප්‍රතිජීවක දිලීරනාශක වැනි ආහාර අවශේෂ මේ ජලයේ තියෙන පුළුවන්. ඔව් අපි ගත්තොත් කෘෂිකාර්මික පැත්ත කතා කරොත් මේ භෝගගාව පමණක් නෙවෙයි ප්‍රධාන වශයෙන්ම මත්ස්‍ය වගාව ගැන අපි මේ අපි ගත්තොත් අපි කතා කරලා තිනවා මේ පාඩම් වල හරි මත්ස්‍ය වගාව ගැන. ඉතින් එතනදී ප්‍රධාන වශයෙන්ම මේ මත්ස්‍යයන්ගේ පාරිභෝගික අපද්‍රව්‍ය හරි ඒ වගේ මල අපද්‍රව්‍ය ප්‍රධාන වශයෙන්ම ජලජීවී වගාවේ පරපෝෂිතයන්. ඔය අපි ගත්තොත් මැක්කන් හරි මත්ස්‍යයන්ගේ ඉන්න පරපෝෂිතයන් හරි ඔවුන්ගේ ශරීරයේ ජීවත් වෙන සත්තු පරපෝෂිතයන් සහ ඔවුන්ගේ කොටස් ප්‍රධාන වශයෙන්ම අස්වැන්න වැඩි කර ගැනීමට භාවිත කරන මේ නොයෙකුත් යම් කිමිකල් වර්ග එහෙම නැත්නම් රසායනික ද්‍රව්‍ය. හරි. එතන එහාට ගිහිල්ලා කතා කරොත් ප්‍රතිජීවක හරි ඒ වගේම දිලීරනාශක සහ ආහාර අවශේෂ ප්‍රධාන වශයෙන් මෙන්න මේ කෘෂිකාර්මික අපජලයේ මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන්. හරි. පැහැදිලිනේ? හරි ළමයි. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. හරි. හරි. අපජලයේ පරිසර මුදා හැරීමෙන් සිදුවිය හැකි හානි. හරි. ඉතින් මේ කොටස් නම් පොඩි සාමාන්‍ය කොටස්. හරි. ඒකින්ද ටක් ගාලා ලියා ගන්න මේ කොටස. අපි ගත්තොත් මේ භාවිතයෙන් පසු ඉවතලන ජලය ප්‍රධාන වශයෙන්ම පරිසරයේ මුදා හැරීමෙන් සිදුවෙන්න පුළුවන් හානි තමයි අපි දැන් මේ කතා කරන්නේ. හරි. හරි. ප්‍රධාන වශයෙන් පාරිසරික බලපෑම ඇතිවීම. හරි. පාරිසරික බලපෑම ඇතිවීම දෙවෙනි කියලා යන සෞන්දර්යාත්මක අගේ අඩුවීම. ඔව් ප්‍රධාන වශයෙන් අපි ගන්නොත් එම අපි ගත්තොත් ළමයි දැන් රොන් මඩ නේ ජලයේ රොන් මඩ ඒ වගේ දේවල් තිබ්බොත් ප්‍රධාන වශයෙන්ම ඔය දියඇලි වගේ ඒ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්ම දියඇලි වල අර ඒ වර්ණය වෙනස් වෙනවා නේ වර්ණ විපර්යාස කරන සාමාන්‍යයෙන් මඩ පාට වගේ වෙන. එතකොට ඒවයි තියෙන සෞන්දර්යාත්මක අගේ අඩු වෙනවා. ඒ වගේම පානීය ජලයේ දූෂණය වීම. ලියා ගන්න. පානීය ජලයේ දූෂණය වීමෙන් මිනිසාට භාවිතයට ගත නො හැකි. හරි. පානීය ජලයේ දූෂණය වීමෙන් මිනිසාට භාවිතයට ගත නො හැකි වීම. ඊළඟ ලියන්න ළමයි විවිධ විෂ ද්‍රව්‍ය පරිසරයට එකතු වීමෙන් විවිධ විෂ ද්‍රව්‍ය පරිසරයට එකතු වීමෙන් ජලජ ජීවීන්ට බලපෑම ඇති. හරි. විවිධ විෂ ද්‍රව්‍ය පරිසරයට එකතු වීමෙන් ජලජ ජීවීන්ට බලපෑම ඇති. ඔව් ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් මේ කෘෂිකාර්මික අපද්‍රව්‍ය වැනි මෙන්න මේ වගේ දේවල් පරිසරයට එකතු වුණොත් තමයි ප්‍රධාන වශයෙන් ජලජ ජීවීන්ට හානිදායී වෙන්න පුළුවන්. හරි ඒක තමයි මේ කියන්නේ. හරි ළමයි. ඔව් අපි ඊළඟ කොටසට යන් එම දූෂණය වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග ලෙස. ඔව්. ඔව් අපි බලමු දැන් මේ සාමාන්‍ය දේවල් හරි අපි මේ කතා කරන කොට මේ හිතලා ලියන්න පුළුවන්. හරි? හරි. ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එම අපජලයේ පරිසර මුදා හැරීමට ප්‍රථම අපජලයේ පරිසර මුදා හැරීමට ප්‍රථම අපජලයේ පරිසර මුදා හැරීමට ප්‍රථම ලියා ගන්න. පිරියම් කිරීම. වරහන් දාල් ලියන්න. අපජලයේ පිරියම් කොට ඒවායේ විෂ ඉවත් කිරීම. අපජලයේ පිරියම් කොට ඒවායේ විෂ ඉවත් කිරීම. හරි? ඔව් අපජලයේ පිරියම් කොට ඒවායේ විෂ ඉවත් කිරීම. ප්‍රධාන වශයෙන් අපිට ඒ දේ කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් අපජලය කියලා කියන්නේ භාවිතයෙන් පසු ඉවතලන ජලය. ඉතින් මේ ජලයේ ඍජුවම පරිසරයට මුදා හැරියොත් හානි වෙන්න පුළුවන්. අපි දන්නවා විවිධාකාර බැරළ හෝ ඒ වගේ දේවල් අන්තර්ගත වෙලා වෙන්න පුළුවන්. එතකොට පරිසරයට හානි වෙන්න පුළුවන්. ඒ දේවල් එහෙම නැත්නම් ඒ අපජලය අපි ගත්තොත් එහෙම පිරියම් කරලා එහෙම නැත්නම් පිරිසිදු කරලා පරිසර මුදා හැරීමේදී ප්‍රධාන වශයෙන්ම අපි ගත්තොත් ඒවයි ඒ විස කොටස් ඉවත් කිරීමෙන් පරිසරය සිදු වෙන්න පුළුවන් හානි අඩු වෙනවා. ඊළඟ එක තමයි ළමයි රජය විසින් අපජලයේ පරිසර මුදා හැරීමේදී රජය විසින් එමෙත අපජලයේ පරිසර මුදා හැරීමේදී මෙහෙම ලියන්න. අපජලයේ පරිසරයට මුදා හැරීමේදී අපජලයේ පරිසරයට මුදා හැරීමේදී අපජලයේ පරිසරයට මුදා හැරීමේදී රජය විසින් නව නීති රීති සැකසීම. හරි? අපජලයේ පරිසර මුදා හැරීමේදී රජය විසින් නව නීති රීති සැකසීම. ඔව්. ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙනම් මේ අපජලය කියන දේවල් මේ පරිසර මුදා හැරීමේදී අපිට රජයක් විදිහට ගත්තොත් එහෙම අලුත් නීති රීති දාන්න පුළුවන්. හරි මේ ජලය පරිසර මුදා හරින්න එපා. මේවා අනිවාර්යෙන් පිරියම් කරලා යොදන්න කියලා. ඉතින් එමගින් පරිසරයට එහෙම අපි ගත්තොත් එම මේ සිදු වෙන්න පුළුවන් හානි ප්‍රධාන වශයෙන්ම ආවම වෙනවා. හරි? හරිම ලේසි කොටසක් මේ. හරි ළමයි. රයිට්. දැන් අපි යන්නේ ළමයි අපජල පිරියම් කිරීම හඳුන්වන්න. හරි? අපජලයේ පිරියම් කිරීම කියන්නේ මොකද්ද කියන දේ හඳුනා ගන්න තමයි යන්නේ. එහෙම නැත්නම් ඉගෙන ගන්න තමයි අපි යන්නේ. රයිට්. ඊට අපි මෙහෙම බලමු. විවිධ ප්‍රයෝජනවත් කාරණා ඉටු කර ගැනීම සඳහා ජලයේ භාවිතයට ගැනීමේදී ඒට විවිධ දූෂක එකතු වීමෙහි ගුණාත්මක භාවය පිරිහිය. ඔව්. ප්‍රධානශ අපි දන්න දේ තමයි ළමයි මේ අපජලය. එහෙම නැත්නම් මේ භාවිතයෙන් පසු ඉවතන ජලය. හරි? අපි ගත්තොත් එහෙම නැත්නම් මෙහෙම කියන්නම්කෝ. අපි ගත්තොත් එහෙම ජලය යම් කාර්යයන් සඳහා අපි ප්‍රයෝජනට ගන්නවා. හරි? එතෙන්දී ප්‍රයෝජනට ගැනීමේදී එහෙම නැත්නම් ජලයේ භාවිතයට ගැනීමේදී ඒට විවිධාකාර ද්‍රව්‍ය එකතු වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ස්නානය කිරීම සඳහා ජලය භාවිත කරනවා. ඒතකොට ස්නානය කිරීමේදී අපි ගත්තොත් එතනදී සබන් වල තිබෙනා වූ කිමිකල් ඒ රසායනික ද්‍රව්‍ය හරි ඒ ජලයට එකතු වෙලා
ප්‍රධාන වශයෙන්ම ජලයේ ගුණාත්මය කියන දේ පිරිහී යනවා. හරි? ඒක තමයි මේ කියන්නේ. එම ජලය නැවත භාවිතයට ගැනීම සඳහා හෝ පරිසර මුදා හැරීම සඳහා ජලයේ මුසු ඇති විවිධ අංශු රසායනික ද්‍රව්‍ය, කාබනික ද්‍රව්‍ය ආදී ඉවත් කිරීමේ ක්‍රියාවලිය අපජල පවිත්‍රණය. ප්‍රධාන වශයෙන්ම මේ අපජල පවිත්‍රණය එහෙම නැත්නම් අපජල පිරියම් කිරීම කියලා කියන්නේ අර මං කලින් කිව්වා වගේ ප්‍රධාන වශයෙන්ම මේ ජලය හරි අපි ගත්තොත් එimhe මේ ජලය භාවිතා කිරීමේදී ඒට විවිධාකාර රසායනික ද්‍රව්‍ය විවිධාකාර ද්‍රව්‍ය එකතුලා එහි ගුණාත්මකව පිරිහෙනවා. ඉතින් මෙන්න මේ ජලය නැවත නැවත භාවිතයට ගැනීමට හෝ නැත්නම් පරිසරයට මුදා හැරීමට ප්‍රථම අනිවාර්යෙන් මෙන්න මේ ජලයේ මුසු වෙලා තියෙන එහෙම නැත්නම් ජලයේ අඩංගු වෙලා තියෙන විවිධ අංශු රසායනික ද්‍රව්‍ය එහෙම නැත්නම් කාබනික ද්‍රව්‍ය ආදිය ඉවත් කිරීමේ ක්‍රියාවලිය තමයි අපි කියන ළමයි අපජල පවිත්‍රණය කියලා. හරි? අපජල පවිත්‍රණය කියලා. පැහැදිලි? හරි ළමයි. එහෙනම් අපි බලමු අපජල පිරියම් කිරීමේ වැදගත්කම මොකක්ද කියලා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපජල පිරියම් කිරීමේ වැදගත්කම් කිහිපයක් තියෙනවා. ඒ අතරින් ප්‍රධාන කොටස් ටික තමයි අපජලයේ ඇති කාබනික සහ අකාබනික ද්‍රව්‍යමයන් සිදුවන පරිසර දූෂණය වැළැක්වීම සඳහා. ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් මේ අපජලයේ තියෙන්න පුළුවන් ළමයි මේ කාබනික ද්‍රව්‍ය. හරි? ඒ වගේම අකාබනික ද්‍රව්‍ය. ප්‍රධාන වශයෙන්ම අපි ගත්තොත් එහෙම කුෂිකාර්මික අපජලයේ තියෙන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම මුසු වෙලා මේ රසායනික සහ කාබනික කියන මෙන්න මේ ප්‍රධාන වශයෙන්ම කොටස්. ඉතින් මෙන්න මේවා ප්‍රධාන වශයෙන්ම පරිසරයට හරි මුදා හැරීමේදී අනිවාර්යයෙන්ම ඍජුව මේ කියන්නේ පිරියම් කිරීම නොකර පරිසරයට මුදා හැරීමේදී අනිවාර්යයෙන්ම ගැටලු සහගත වෙන්න පුළුවන්. හරි? ඉතින් අර අපේ පිරියම් කරලා පරිසරයට මුදා හැරියොත් ඒ පරිසරයේ සිදුවෙනා වූ දූෂණය අවම වෙනවා. හරි? දෙවෙනි එක තමයි ළමයි රෝගකාරක ශුද්ධ ජීවීන්ගේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා. දෙවෙනි එක තමයි ළමයි රෝගකාරක ශුද්ධ ජීවීන්ගේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා. ප්‍රධාන වශයෙන්ම අපි ගත්තොත් මේ අපජලයේ ඉන්න පුළුවන් ළමයි මේවා භාවිතයෙන් පසු ඉවතන ජලය විවිධ කර්තව්‍යයන් සඳහා ජලය භාවිතා කරනවා. එතකොට ළමයි අනිවාර්යයෙන්ම මේ රෝග බෝ කරන්න පුළුවන් ශුද්ධ ජීවීන් ඉන්න පුළුවන්. ඒක මිනිසාට සහ සතුන්ට වෙන්න පුළුවන්. රෝග බෝ කරන්න පුළුවන්. එහෙම නැත්නම් රෝගකාරක එහෙම නැත්නම් රෝගය අරන් යන්න පුළුවන් ශුද්ධ ජීවීන් ඉන්න පුළුවන් මේ ජලය. ඉතින් මේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ප්‍රධාන වශයෙන් මේ අපජල පිරියම් කිරීම වැදගත් වෙනවා. රයිට් ඊළඟ එක තමයි ළමයි ජලයේ සීමිත සම්පතක් වන බැවින් නැවත නැවත පරිභෝජනය කිරීම සඳහා. ඔව් ප්‍රධාන වශයෙන් අපි දන්නවා ළමයි මේ ජලය ගත්තොත් මේක සීමිත දෙයක් නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මේ ඉන්න ලංකාව වටේට තියෙන මුහුද. හරි? මුහුදනේ තියෙන්නේ. ඉතින් ළමයි ඔය මුහුදු ජලය අපිට භාවිතයට ගන්න බෑ. ඇත්තටම ලුණු ජලයනේ තියෙන්නේ. ලුණු අන්තර්ගත ලුණු සාන්ද්‍රණය ඉතාමත් ඉහළයි. හරි? ඒතර ඔය ජලය ළමයි අපිට ප්‍රයෝජනට ගන්න බෑ. හරි? නමුත් අපි ගත්තොත් මේ ප්‍රයෝජනට ගන්න පුළුවන් ජල ප්‍රමාණය තියෙන්නේ ප්‍රධාන වශයෙන් මේ රට මැද රට අභ්‍යන්තරේ වෙන්න පුළුවන් මෙන්න මේ ප්‍රයෝජනට ගන්න පුළුවන් ජල ප්‍රමාණය ඉතාමත් සීමිතයි. ඉතින් ඒකෙන් ප්‍රධාන වශයෙන් මේ ජලය නැවත නැවත භාවිතා කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම ජලය පිරියම් කිරීම වැදගත් වෙනවා. මොකද අපි ගත්තොත් භාවිතා කරන ජලය පිරිසිදු කරලා නැවත නැවත භාවිතයට ගන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම වටිනවා ප්‍රධාන වශයෙන්. හරි? ඒක තමයි මේ කියන්නේ. හරි. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. අපජලය පිරියම් කිරීමේ ප්‍රධාන ක්‍රම දෙක. හරි? ප්‍රධාන වශයෙන්ම අපජලය පිරියම් කිරීමේ ක්‍රම දෙකක් තියෙනවා. හරි? එකක් තමයි ළමයි ජෛවීය අපජල පිරියම් කිරීම. හරි? මේ අපජලය පිරිසිදු කිරීම. එහෙම නැත්නම් මේ භාවිතයෙන් පසු ඉවතලන ජලය පිරිසිදු කිරීම සඳහා ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ළමයි ජෛවීය අපජල පිරියම් කිරීම. දෙවෙනි එක තමයි ළමයි රසායනික අපජල පිරියම් කිරීම. හරි? ඒතර අපේ විෂය නිර්දේශයේ තියෙන්නේ ජෛවීය අපජල පිරියම් කිරීම ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එහෙනම් බලමු ජෛවීය අපජල පවිත්‍රණ ක්‍රියාවලියේ ප්‍රධාන පියවර හතරක් තියෙනවා. ඒ හතර මොනවද කියලා. හරි? පළවෙනි තමයි ළමයි මූලික පිරියම් කිරීම. ප්‍රධාන වශයෙන් මේ ජෛවීය අපජල පවිත්‍රණය එහෙම නැත්නම් අපි ගත්තොත් මේ අපජලය පිරිසිදු කිරීමේ ප්‍රධානම දේ තමයි මුල්ම පියවර තමයි මූලික පිරියම් කිරීම. හරි? දෙවෙනි එක තමයි ළමයි ප්‍රාථමික එහෙම නැත්නම් යාන්ත්‍රික පිරියම් කිරීම. තුන්වෙනි එක තමයි ළමයි ද්විතීක. හරි? ද්විතීක එහෙම නැත්නම් ජෛවීය පිරියම් කිරීමක් කියලා මේකට කියනවා. හතරවෙනි පියවර තමයි ළමයි ත්‍රිතීක පිරියම් කිරීම එහෙම නැත්නම් විෂ බීජ නාශනය. හරි? විෂ බීජ නාශනය. හරි? හරි ළමයි. එහෙනම් අපි මෙන්න මේ පියවර ටික අපි දැන් බලමු. හරි? හරි ළමයි. මූලික පිරියම් කිරීම. හරි? රයිට්. මූලික පිරියම් කිරීම. අපි ඉස්සලාම අපජල එහෙම නැත්නම් පිරිපහදුවේ එහෙම නැත්නම් අපජලයේ පිරිසුදු කිරීමේදී කරන මුල්ම පියවර තමයි මේ මූලික පිරියම් කිරීම කියලා කියන්නේ. එතනදී පිරිපහදුව තුලට ජලය ඇතුළු කර ගැනීමට පෙර සිදු කරන ක්‍රියාවලියයි. ප්‍රධාන වශයෙන් අපි දන්නවා මේ ජලය පිරිපහදුවට ගන්න කලින් සිදු කරන ලබන ප්‍රධානම ක්‍රියාවලිය තමයි මේ මූලික පිරියම් කිරීම කියලා කියන්නේ. හරි? රයිට්. මෙහි ප්‍රධාන අරමුණ
වන්නේ පවිත්‍රණ ක්‍රියාවලියට හෝ ඒ යන්ත්‍ර හා නල පද්ධතියට හානි විය හැකි ආකාරයේ කෑලි වීදුරු යකඩ ප්ලාස්ටික් වැලි බොරළු වැනි ද්‍රව්‍ය තිබේ නම් ඉවත් කිරීමයි. ඔව් ප්‍රධාන වශයෙන්ම ළමයි මෙතන ළමයි කරන්නේ. දැන් අපි ගත්තොත් අපජල පවිත්‍රණයේදී එහෙම නැත්නම් අපජල පවිත්‍රණයේ මුල් පියවරනේ. ඒතර අනිත් පියවර වලට යන්න කලින් මෙතෙන්දී කරන්නේ මේ අපජලය කියන්නේ භාවිතයෙන් පසු ඉවතන ජලය. එම ජලයේ විවිධාකාර රොඩු තියෙන්න පුළුවන්. වීදුරු කෑලි, යකඩ කෑලි, ප්ලාස්ටික් ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. ඒක ළමයි අනිත් පියවර වලදී යනකොට අපි ගත්තොත් එම මූලික පිරියම් කිරීමෙන් පසු ප්‍රාථමික ද්විතීක තෘතීක පිරියම් කිරීමට යනකොට මෙන්න මේ රොඩු කෑලි, යකඩ, ප්ලාස්ටික් ඒ වගේ දේවල් තිබ්බොත් ඒක ගැටලුවක් වෙනවා. ඉතින් මේ පියවරේදී කියන්නේ මේ මූලික පිරියම් කිරීමේදී කරන්නේ අපි ගත්තොත් මේ ඉදිරි පියවරවල් වලදී එහෙම නැත්නම් හානියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අපජල පවිත්‍රණ ක්‍රියාවලියේ ඉදිරි පියවරදී හානියක් වෙන්න පුළුවන්. මේ වීදුරු කෑලි, යකඩ කෑලි, ප්ලාස්ටික් කෑලි වැනි දේවල් ඉවත් කිරීම තමයි ප්‍රධාන වශයෙන්ම මෙතනදී කරන්නේ. මොකද නැත්නම් යන්ත්‍ර අපි ගත්තොත් මෙතනදී පාවිච්චි කරන යන්ත්‍ර නල වලට හානි වෙන්න පුළුවන්. මෙන්න මේ වීදුරු යකඩ ප්ලාස්ටික් කෑලි වගේ දේවල් තිබ්බොත්. හරි? මම හිතන්නේ ඒක පැහැදිලි. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. දෙවෙනි එක. ප්‍රාථමික එහෙම නැත්නම් යාන්ත්‍රික පිරියම් කිරීම කියලා කියනවා. පිරිපහද ඇතුල් කළ ජලය ප්‍රාථමික අවසාදන තටාකවල යොමු කර අපද්‍රව්‍ය අවසාදනය වීම සඳහා පැය කිහිපයක් තමයි. මෙලෙස අවසාදනය වෙන අපද්‍රව්‍ය ප්‍රාථමික රොන් බොර ලෙස හඳුන්වන අතර මේවා රොන් බොර ජීරකතය. ඔව්. ප්‍රධාන වශයෙන් මේ ප්‍රාථමික පිරියම් කිරීමේදී කරන්නේ මේ පිරිපහදුර ඇතුල් කළ ජලය ප්‍රධාන වශයෙන්ම අවසාදන තටාකවලට යොමු කරනවා. හරි? මෙතෙන්දී කරන ප්‍රධාන වශයෙන්ම ලොකු ටැංකිය තියෙනවා. ඒ ටැංකියට ජලය පුරවලා ජලය මේ හෙල වෙන්නේ නැතුව නිශ්චලව තියා ගන්නවා. ජලය නේ ඒක ට්‍රැස් කරලා ඒක රාශී කරලා ටැංකි එක තියා ගන්නවා වගේ ජලය මේ පියවරේදී තියා ගන්නවා. හරි? ඉතින් මෙතෙන්දී වෙන්නේ ප්‍රධාන වශයෙන්ම පැය කිහිපයක් මේ පියවරේදී තියා ගන්නවා. එතනදී ප්‍රධාන වශයෙන්ම අර ජලයේ තිබෙනා වූ වැලි, රොන් මඩ ඒ වගේ දේවල් පහළ අර මණ්ඩි කියලා කියන්නේ මේ ටැංකියේ පත්ලේ මිදෙනවා. ඉතින් අපි ඒවට කියනවා තමයි රොන් බොර කියලා. මෙන්න මේ පහළ මිදෙන මණ්ඩි වලට අපි විශේෂ නමක් කියනවා රොන් බොර කියලා. ඉතින් මේක ප්‍රාථමික පියවරේදී එහෙම නැත්නම් ප්‍රාථමික කියන මේ ජෛව අපජල පිරියම් කිරීමේ පියවර යටතේ වෙන හින්දා මේකට අපි කියනවා ප්‍රාථමික රොන් බොර කියලා. හරි? මෙන්න මේ අර යට එහෙම නැත්නම් අර ටැංකි වල එහෙම නැත්නම් ප්‍රාථමික අවසාදන තටාකවල යට ටැංකි පත්ලේ මිදෙන්නා වූ මෙන්න මේ රොන් බොර වලට. හරි? මම කිව්වා මේක අපි ඒවට කියනවා ප්‍රාථමික රොන් බොර කියලා. හරි? ඉතින් මේ ප්‍රධාන වශයෙන්ම රොන් බොර ජීරකයේ වෙත යැවීමක් මෙතෙන්දී සිදු කරනවා. හරි? පැහැදිලි? රයිට්. ඊයර්ද මෙහෙම ලියන්න. මේ සඳහා අපජලය මෙන්න මේ දේ ලියන්න. මේ සඳහා අපජලය විශාල තටාකවලට පොම්ප කරනු ලබයි. විශාල තටාකවලට පොම්ප කරනු ලැබේ. විශාල තටාකවලට පොම්ප කරනු ලැබේ. මෙහිදී පානවන ඝන ද්‍රව්‍ය වැලි ගල් පස් ආදිය ටැංකි පත්ලේ තැම්පත් වීමට ඉඩ හරිනු ලබයි. ටැංකි පත්ලේ තැම්පත් වීමට ඉඩ හරිනු ලබයි. මෙන්න මේ ටැංකියේ මේ අපි ගත්තොත් මේ ප්‍රාථමික පිරියම් කිරීමේදී ප්‍රධාන වශයෙන්ම මේ ජලය අවසාදනය වෙන්න තියෙනවා කියන්නේ. ඒ කියන්නේ ටැංකි එක දාලා නිශ්චලව තියෙනවා පැය කිහිපයක්. එතකොට ළමයි මේ අර යට මණ්ඩි වගේ දෙයක් ඉතිරනවා කියන්නේ. අපි ඒවට තමයි රොන් බොර කියන්නේ. එතකොට ඒවට අපි ප්‍රධාන වශයෙන් මෙතන ප්‍රාථමික පියවරේදී වෙන හින්දා අපි ඒවට කියනවා ප්‍රාථමික රොන් බොර කියලා. හරි? පැහැදිලිනේ? රයිට්. එම ලියන්න. මෙම පිරියම් කිරීමේදී ආයන්ද්‍රීය ද්‍රව්‍ය වට පුළුවන් නේ ලියන්න ආයන්ද්‍රීය ද්‍රව්‍ය 125ක් පමණ ඉවත් වීමක් සිදුවේ. 125ක් පමණ ඉවත් වීමක් සිදුවේ. 125ක් පමණ ඉවත් වීමක් සිදුවේ. මේ ජලයේ තිබෙනා වූ ජරාව කියලා මතක තියාගන්නකෝ. අය ආයන්ද්‍රීය ද්‍රව්‍ය කියන්නේ. හරි? එහෙම මතක තියාගන්න. මම මේ සරලව කියන්නේ. හරි? හරි ළමයි. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. හරි? එතකොට ප්‍රාථමික පිරියම් කිරීමේදී වෙන්නේ මොකද්ද කියන දේ පැහැදිලි. දැන් මූලික පිරියම් කිරීමේදී ඔන්න ජලය ටික අනිකුත් පියවර වලට යන්න කලින් ජලයේ තිබෙනා වූ විශාල කොළ රොඩු යකඩ කොටස් ප්ලාස්ටික් කොටස් ඉවත් කරා. ඒක ප්‍රාථමික පිරියමේදී කරන්නේ මේ ජලය මූලික පිරියමෙන් ගත්ත ජලය ප්‍රධාන වශයෙන්ම ටැංකි වලට දාලා
අවසාදනය වෙන්න තියෙනවා. එහෙම නැත්නම් අර ජලයේ නිශ්චල තියලා අර ජලයේ තිබෙනා වූ රොන් මඩ ඒ වගේ දේවල් හරි ජලයේ අවලම්බන වෙච්ච දේවල් මිදෙන්න තියෙනවා. ඒ මණ්ඩි වලට අර පහළ එහෙම තමයි ටැංකිය වල පත්ලේ මිදෙන්නා වූ ඒ මණ්ඩි වලට අපි විශේෂ නමක් කිව්වා රොන් බොර කියලා. ඉතින් අපි ඒවට මේ පියවරේදී කියනවා ප්‍රාථමික රොන් බොර කියලා. හරි මතක තියාගන්න. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. හරි. ද්විතික එහෙම නැත්නම් ජෛවීය පිරියම් කිරීම. හරි. ඔන්න අපි මේ පියවර ගැන කතා කරන්න යන්නේ. හරි. හරි. මෙහෙම ලියා ගන්න. ඔව්. මේකෙදි කරන්න ළමයි මෙහි ජලයේ දීවි ඇති කාබනික ද්‍රව්‍ය ශුද්ධ ජීවීන් භාවිතා කිරීම මගින් වියෝජනයට ලක් කෙරේ. මේ සඳහා ස්වායු බැක්ටීරියා යොදා ගන්න ලැබේ. මේ පියවරේදී හරිම සරලයි කරන දේ. මේකෙදි කරන්න ළමයි අර ප්‍රාථමික පියවරෙන් ආපු ජලය හරි ප්‍රධාන වශයෙන්ම එම ජලයේ තිබෙනා වූ කාබනික ද්‍රව්‍ය. මේ ජලය ළමයි අප ජලය කියන්නේ භාවිතයෙන් පසු ඉවතලන ජලයනේ. ඉතින් මේ ජලයේ කාබනික ද්‍රව්‍ය තියෙන්න පුළුවන්. හරි. එතකොට මේකෙදි කරන්න ළමයි අන්නේ ජලයේ තිබෙනා වූ කාබනික ද්‍රව්‍ය ශුද්ධ ජීවීන් හරි ශුද්ධ ජීවීන් භාවිතා කිරීම මගින් වියෝජනයේ ලක් කිරීමක් තමයි කරන්නේ. හරි. ඉතින් මේ සඳහා අපි දානශම් ගන්නේ ස්වායු බැක්ටීරියා. හරි. ඉතින් එතනදී මෙන්න මේ ස්වායු බැක්ටීරියා මේ ජලයේ තිබෙනා වූ කාබනික ද්‍රව්‍ය කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට පරිවර්තනය කිරීමක් මෙහිදී බොහොම සරලවම කිව්වොත් මේ පියවරේදී වෙන්නේ ඕක තමයි. හරි. ප්‍රධාන වශයෙන්ම ජලයේ තිබෙනා වූ කාබනික ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන්ම ශුද්ධ ජීවීන් මගින් එහෙම නැත්නම් ස්වායු බැක්ටීරියා යොදාගෙන ප්‍රධාන වශයෙන්ම කාබන් ඩයොක්සයිඩ් ජලය බවට පරිවර්තනය කිරීමක් තමයි මේ පියවරේදී බොහොම සරලව කිව්වොත් කරන්නේ. හරි. ඉතින් ප්‍රධාන වශයෙන් මෙතනදී මේකේ තමයි අවසානයේදී මේ ශුද්ධ ජීවීන් හරි මේ ස්වායු බැක්ටීරියා අර ජලයේ අවලම්බනයක් විදිහට මේ පහළ සම්පීඩනය වෙලා තියෙනවා. ඒ කියන්නේ නිකන් අපි ගත්තොත් අර මණ්ඩි කියලා කියන්නේ. දැන් අපි කතා කරොත් දැන් ප්‍රාථමික පියවරේදී අර තටාකවල පත්ලේ තිබ්බන්නේ නිකන් මණ්ඩි වගේ රැඳිලා. හරි. ඉතින් මේ පියවරේදීත් එහෙම වෙනවා. දැන් මේ පියවරේ තියෙනවා මේ මණ්ඩි වල ප්‍රධාන වශයෙන්ම මේ යොදා ගන්න ලබන මේ ස්වායු බැක්ටීරියාත් මිශ්‍ර වෙලා තියෙනවා. ඉතින් අපි මෙතනදී කියනවා ප්‍රධාන වශයෙන් සක්‍රීය රොන් බොර කියලා හඳුන්වනවා. මොකද සක්‍රීය රොන් බොර කියලා කියනවා මේවා ඇක්ටිව්. ඒ කියන්නේ ශුද්ධ ජීවීන් ඉන්නවා. හරි ස්වායු බැක්ටීරියා ඉන්නවා. හරි මොකද මේ පියවරේදී කරන ළමයි ජලයේ තිබෙනා වූ කාබනික ද්‍රව්‍ය ශුද්ධ ජීවීන් යොදාගෙන එහෙම නැත්නම් ස්වායු බැක්ටීරියා යොදාගෙන කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට පරිවර්තනය කිරීමක් තමයි මේ පියවරේදී කරන්නේ. හරි. හරි. ඉන්පසු මේ ද්විතික අවසාන තටාවකට යවන අතර එහිදී ද්විතික රොන් බොර ලෙස අවසාදනය. ප්‍රධාන වශයෙන්ම දැන් මේ පියවරේදී නැවතත් අර ප්‍රාථමික පියවරේදී වගේ ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ ස්වායු බැක්ටීරියා යොදාගෙන හරි කාබනික ද්‍රව්‍ය වියෝජනය කරපු ජලය නැවතත් අවසාදනය වෙන්නේ. එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම ටැංකියකට යොමු කරනවා. හරි. එහෙම නැත්නම් අපි ගත්තොත් නිශ්චලව තියෙන්නා වූ ටැංකියකට යොමු කරනවා. හරි. ඉතින් එතනදී ප්‍රධාන වශයෙන්ම නැවතත් මෙන්න මේ ටැංකිය තුලදී අර ජලයේ තිබෙනා වූ අපි ගත්තොත් අවලම්බනේ වූ ද්‍රව්‍ය හරි එතනදී ප්‍රධාන වශයෙන්ම රොන් මඩ වෙන්න පුළුවන් වැලි වෙන්න පුළුවන් මොනවා හරි මෙන්න මේ පත්ලේ තැම්පත් වෙනවා. මණ්ඩි කියලා කියන්නේ පත්ලේ තැම්පත් වෙනවා. ඉතින් අපි මේ පියවරේදී කියනවා ඒවට ද්විතික රොන් බොර කියලා. හරි මොකද ද්විතික කියන පියවර යටින් දෙන්නේ. අරකේදී ප්‍රාථමික රොන් බොර කියලා කිව්වා. මෙතනදී ද්විතික රොන් බොර කියලා කිව්වා. හරි හොඳට මතක තියාගන්න මේ. හරි රොන් බොර කියන්නේ මොනවද කියලා. අපි ගත්තොත් එම රොන් බොර කියන්නේ හරි ප්‍රධාන වශයෙන්ම මේ අපජල පිරියම් කිරීමේදී අපි ගත්තොත් මේ අවසාදන ටැංකිය වලට දානවනේ ජලය. එතකොට එතනදී නිශ්චලව තමයි ජලය තිබෙන්නේ. එතකොට එහිදී ප්‍රධාන වශයෙන්ම මේ ටැංකි පත්ලේ මේ ජලයේ තිබෙනා වූ අවලම්බණය වෙච්ච ද්‍රව්‍ය මේ ටැංකි පත්ලේ මණ්ඩි විදිහට තැම්පත් වෙනවා. ඉතින් ඒවට අපි කියනවා රොන් බොර කියලා. ඉතින් මේක ළමයි අපි මීට කලින් පියවරේදී ගියා ප්‍රාථමික රොන් බොර කියලා. මෙතනදී ගියා ද්විතික රොන් බොර කියලා. හරි? රයිට්. මින් කොටසක් නැවත මීළඟ වටය සඳහා ද්විතික පිරියම් සඳහා එවන ලබන අතර වැඩි කොටස ප්‍රාථමික රොන් බොර සම නිර්වායු තත්ත්වයටදී වියෝජනට භාජනය වේ. එහිදී මෙම රොන් බොර මගින් ජීව වායු නිපදේ. බොහොරක් ලෙස යොදා ගැනීම. ඕනමයි. මම මේ පියවර මම කියලා දෙන්නම්. හරි මෙතනදී ප්‍රධාන වශයෙන්ම අපිට තියෙනවා කතා කරන්න. එතකොට මෙතනදී ප්‍රධාන වශයෙන්ම හොඳට මතක තියාගන්න මේ රොන් බොර නිර්වායු තත්ත්වයටදී. හරි? වියෝජනයට භාජනය කරනවා. එතනදී ළමයි ප්‍රධාන වශයෙන්ම හයිඩ්‍රජන් සල්ෆයිඩ්, මීතේන් ඒ වගේ අර දහන පෝෂක වායු ඒ කියන්නේ අර ජීව වායු වගේ නිපද වෙනවා. හරි? ඉතින් ප්‍රධාන වශයෙන් මේවා අපිට මේ රොන් බොර වලින් බයෝගෑස් හදාන්න පුළුවන්. ජීව වායු නිපදවා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ රොන් බොර මගින් පොහොරක් ලෙසද යොදා ගන්න පුළුවන්. ඉතින් මේවා ළමයි ප්‍රධාන වශයෙන් මේ තැම්පත් වෙන මෙන්න මේ අනවශ්‍ය රොන් බොර ටික ප්‍රධාන වශයෙන්ම පහළ තිබෙන මේ ටැංක් වලින් පහළ මේ නල දාලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම රොන් බොර ජීරක වෙත තමයි අවසානයේදී යවන්නේ. හරි? පැහැදිලිනේ? හරි? අර එකතු වෙන ස්ටොප් වෙන ටැංකියක වගේ දානවා මෙන්න මේ අනවශ්‍ය මේ රොන් බොර ටික. හරි? ඒක තමයි මේ කියන්නේ. හරි? හරි ළමයි. හරි.
මෙම ක්‍රමයේදී ස්වායු බැක්ටීරියා යොදා ගන්න ලබන නිසා අප ජලය වාතනය කළ යුතුය. එහෙනම් වාතන ටැංකිය ආකාර දෙකයි. මම කිව්වනේ. දැන් මේ අපි ගත්තොත් මේ ද්විතීක පිරියම් කිරීමේදී එහෙම තමයි ජෛවීය පිරියම් කිරීමේදී ස්වායු බැක්ටීරියා යොදා ගන්නවා. හරි. ඉතින් ස්වායු බැක්ටීරියා යොදා ගන්න හින්දා මේ අප ජලය වාතනය කරන්න ඕන ළමයි. හරි. ජලය වාතනය කරනවා. ස්වායු කියලා කියන්නේ ඔවුන් ඔක්සිජන් උන්ට අවශ්‍යයි. එතනම ප්‍රධාන වශයෙන්ම මේකෙදි වාතන ආකාර දෙකක් තියෙනවා. හරි. අපි මම මෙතනදී කතා කරලා තියෙන වාතන ටැංකි ආකාර දෙකක කියලා. මෙතන වාතන ආකාර දෙකක් තියෙනවා. හරි. එක තමයි සක්‍රීය රොන් බොර ක්‍රමය. අනිත් එක තමයි කාන්දු පෙරහන් ක්‍රමය කියන්නේ. හරි. right. මෙහිදී බහුලවම යොදාගන්නේ සක්‍රීය රොන් බොර ක්‍රමය. ඔව් ප්‍රධාන වශයෙන් මේ ස්වායු බැක්ටීරියා යොදා ගන්නා නිසා මේ අපජලය වාතනය කරන්න ඕන. ඉතින් මේ අපජලය වාතනය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් මේ වාතන ආකාර දෙක තමයි සක්‍රීය රොන් බොර ක්‍රමය සහ එකක් තමයි කාන්දු පෙරහන් ක්‍රමය. ඉතින් බහුලවම අපජල පවිත්‍රණයේදී යොදාගන්නේ මෙන්න මේ සක්‍රීය රොන් බොර කියන ක්‍රමය තමයි යොදාගන්නේ. ඉතින් අපි ඉස්සලාම කතා කරමු සක්‍රීය රොන් බොර ක්‍රමය කියන්නේ මොකක්ද කියලා. right. මෙහෙම ලියාගන්න. මෙම ජෛව පිරියම් මගින් කාබනික අපද්‍රව්‍ය සහිත ජලය පිරිසිදු කරන ඉතා කාර්යක්ෂම ක්‍රමයකි. මේ සක්‍රීය රොන් බොර කියන ක්‍රමය යටතේ ලියා ගන්න. හරි. ඒ ක්‍රමය තමයි මම විස්තර කරන්නේ. මේ රූප සටහන ඔකට බලලා ඇඳලා ලියා ගන්න. හරි. මේ හරි වටිනවා. මේ රූප සටහන ඇඳලා ලියා මේ අඳ ගන්න ඔකට. හරි. ප්‍රාථමික පිරියමට ලක් කරන ජලය වෙනත් ටැංකියක් තුලදී ශීඝ්‍රයෙන් යාන්ත්‍රික වාතනය කරනු ලැබේ. එවිට ශුද්‍ර ජීවීන් මගින් සිදුවන ස්වායු තත්ත්ව යටතේ වියෝජනය ක්‍රමවත් වේ. හරි. මම මේවා මේ කියලා දෙන්න. හරි. මොකද්ද මේ වෙන්නේ කියලා මේ රූප සටහන ආශ්‍රයෙන් ඔකට කියලා දෙන්න. ඉතින් එතකන් ඔකට මේ ටික ලියා ගන්න ඕන. හරි. අනතුරුව එම ජලය වෙනත් ටැංකියක් තුලදී අවසාදනය ලක් වේ. එවිට වියෝජනයෙන් ලැබෙන කලිලමය ද්‍රව්‍ය පොලිසැකරයිඩ බැක්ටීරියා වැනි ශුද්‍ර ජීවීන් සමූහණය වීමෙන් ලැබෙන ද්‍රව්‍ය පතුලේ තැන්පත් වේ. සමූහණය වීමෙන් ලැබෙන ද්‍රව්‍ය පතුලේ තැන්පත් වේ. පාඩ ලියා ගන්න. එම රොන් බොර නැවතත් වාතනය කරනු ලබන ටැංකිය වලට
එම රොන් බොර නැවතත් වාතනය කරනු ලබන ටැංකි වලට ආමුකුලනයක් හරි ආමුකුලනයක් ලෙස එකතු වීමට සැලැස්වීමෙන් අලුත් අපද්‍රව්‍ය වලට එහෙම තමයි අලුත් අපජලයට හරි අලුත් අපද්‍රව්‍ය වලට ශුද්ධ ජීවීන් එකතු වීමක් සිදුවේ මේ වියෝජනය තවත් පහසු කරනවා හරි මේ වියෝජනය තවත් පහසු කරනවා මෙහෙම ලියන්න අවසාදිත ටැංකි වලින් ඉවත් කරන ජලය අවසාදිත ටැංකි වලින් ඉවත් කරන ජලය අවසාදිත ටැංකි වලින් ඉවත් කරන ජලය කාබනික ද්‍රව්‍ය අඩංගු නොවූ පූර්ණ ලෙස පිරියම් කර ජලය වේ. පූර්ණ ලෙස පිරියම් කර ජලය වේ. පූර්ණ ලෙස පිළියම් කර ජලය වේ. පූර්ණ ලෙස පිළියම් කර ජලය වේ. හරි. දිවිතික අවසානක දිවිතික පිරියම් කිරීමේදී අපජලයේ ඇති අයේන්ද්‍රීය ද්‍රව්‍ය හරියට ලියන්න අයේන්ද්‍රීය ද්‍රව්‍ය දිවිතික පිරියම් කිරීමේදී අපජලයේ ඇති අයේන්ද්‍රීය ද්‍රව්‍ය 75 අනුපහත් අතර කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට වියෝජනය වේ. හරි. මේ අපි කතා කරන්නේ තවමත් සක්‍රීය රොන් බොර ක්‍රමය. හරි. අපි ගත්තොත් එම මෙතනදී මේ පියවරේදී ප්‍රධාන වශයෙන්ම කිව්වා අනිවාර්යයෙන්ම ජලය වාතනය කරන්න ඕන. ඇයි ඒ ස්වායු බැක්ටීරියා යොදා ගන්නවා. මොකද ජලයේ තිබෙනා වූ කාබනික ද්‍රව්‍ය කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට පරිවර්තනය කිරීමක් කරනවා. ඒ කරන්නේ ස්වායු බැක්ටීරියා යොදාගෙන. ඉතින් අනිවාර්යයෙන්ම මේ අපජලය අපි ගත්තොත් එම වාතනය කරන්න. හරි. මේ වාතනය කිරීමේ ක්‍රමය තමයි මේ කියන්නේ. හරි. රයිට්. එතනදී ප්‍රධාන වශයෙන් වාතනය කරන ක්‍රම දෙකක් ගැන කතා කරා. සක්‍රීය රොන් බොර ක්‍රමය සහ කාන්දු ප්‍රහාණ ක්‍රමය. ඉතින් බහුලම යොදා ගන්නවා කිව්වා සක්‍රීය රොන් බොර ක්‍රමය. එතකොට සක්‍රීය රොන් බොර ක්‍රමය ගැන කතා කරොත් ප්‍රධාන වශයෙන්ම වෙන්නේ මෙන්න මෙහෙම. හරි. අපි ගත්තොත් ප්‍රාථමික පිරියමෙන් ගන්නවා ජලය. හරි. ප්‍රාථමික පිරියමෙන් එනවා මෙන්න මේ අපි ගත්තොත් එම ජෛවීය පිරියම් ක්‍රමයට කියන පියවරට ජලය. හරි. ප්‍රධාන වශයෙන් මෙතනදී මෙන්න මේ වගේ ටැංකිය එකට ජලය ටික ගන්නවා. අරගෙන අපි ගත්තොත් එහෙම මෙතනදී ජලය කෘතිමව වාතනය කිරීමක් තමයි මෙතනදී කරන්නේ. හරි. මම මේකේ සම්පූර්ණම කියලා දෙනවා. හරි. ජලය කෘතිමව වාතනය කිරීමක් කරනවා. හරි. එතකොට ප්‍රධාන වශයෙන්ම මේ ජලය වාතනය වෙනවා ළමයි. ජලය වාතනය වෙනකොට මේ ස්වායු බැක්ටීරියා. හරි. එතකොට ස්වායු බැක්ටීරියා යොදාගෙන තමයි මේක කරන්නේ. එතකොට ස්වායු බැක්ටීරියාවට අවශ්‍ය ඔක්සිජන්. හරි. ඒ ඔක්සිජන් එහෙම නැත්නම් උන්ට අවශ්‍ය තත්ත්ව වර්ධනය වීම සඳහා එහෙම නැත්නම් උන්ගේ වියෝජනය පහසු කිරීම සඳහා අවශ්‍ය වෙන ඒ තත්ත්වයන් හම්බ වෙනවා. හරි. ප්‍රධානම ඔක්සිජන් හම්බ වෙනවා. හම්බුණාට පස්සේ ප්‍රධානම ඕන් මෙම ජලයේ තිබෙනා වූ කාබනික ද්‍රව්‍ය
කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට පරිවර්තනය කරනවා. හරි මේ පියවරදී. එතකොට අවසානයේදී මණ්ඩි විදිහට මෙන්න මේ පහත හරි පහත තැම්පත් වෙනවා ළමයි ප්‍රධාන වශයෙන්ම අපි ගත්තොත් රොන් බොර. හරි ඒවට අපි කියව සක්‍රීය රොන් බොර කියලා. හරි ඒ විදිහට පිරියම් කරගත්තු ජලය නැවතත් අපි ගත්තොත් වෙනත් අවසාදන ටැංකියකට දානවා. හරි අපි කියව දිවිතික අවසාදන ටැංකිය කියලා. හරි මේකට එකතු කරනවා. හරි අපි ගත්තොත් එම මෙන්න මේ පියවරේදී ප්‍රධාන වශයෙන්ම ඔන්න දැන් ප්‍රාථමික පියවරෙන් ජලය එනවා. ආවට පස්සේ මෙතනදී ජලය වාතනය කරනවා. සොය බැක්ටීරියා එතනදී ඇක්ටිව් වෙලා ජලයේ තිබෙනා වූ කාබන් ඩයොක්සයිඩ් හරි ජලයේ තිබෙනා වූ කාබනික ද්‍රව්‍ය කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට පරිවර්තනය කරනවා. එතනදී ප්‍රධාන වශයෙන්ම ඒ පියවර අවසන් වුණාට පස්සේ දිවිතික අවසාදන ටැංකිය වෙතට යොමු කරනවා. දිවිතික අවසාදන ටැංකියට යොමු කරාට පස්සේ ප්‍රධාන වශයෙන්ම එතනදී ජලය අවසාදනය වෙන තියෙනවා. එහෙම නැත්නම් ජලය නිශ්චලව තපනවා. හරි දිවිතික අවසාදන ටැංකිය වලදී. අවසානයේදී ළමයි මණ්ඩි විදියට තැම්පත් වෙනවා මොනවද රොන් බොර. මේ මණ්ඩි වලට අපි කිව්වා එහෙම නැත්නම් අඩියේ තැම්පත් වෙන පත්ලේ තැම්පත් වෙන ද්‍රව්‍ය වලට කිව්වා රොන් බොර කියලා. මෙන්න මේ රොන් බොර වල සල්ෆයක් හරි නැවතත් අලුතෙන් ජලය මෙන්න මේ ටැංකියට ගන්නවා. ඒ ටැංකියට දානවා මේ රොන් බොර වලින් සල්ෆයක්. හරි දැන් බඩ පස්සේ මොකක්ද වෙන්නේ? ප්‍රධාන වශයෙන්ම ඒ රොන් බොර වල අන්තර්ගත වෙනවා ළමයි ශුද්ධ ජීවි. හරි ස්වායු බැක්ටීරියා. එතෙන්දී ප්‍රධාන වශයෙන්ම ජලය වාතනය වෙන හින්දා මෙන්න මේ ටැංකියේදී ජලය ප්‍රධාන වශයෙන් වාතනය වෙන හින්දා ස්වායු බැක්ටීරියා ඇක්ටිව් වෙලා එහෙම නැත්නම් ස්වායු බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වැඩි වෙලා ජලයේ තිබෙනා වූ කාබනික ද්‍රව්‍ය අපි ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන්ම කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට පරිවර්තනය කිරීමක් මෙතනදී සිදු වෙනවා. ඉතින් නැවතත් ඒ විදිහට පිරිසුදු වුණ ජලය නැවතත් අවසාදනය වෙන්න තියෙන අවසාන ටැංකියට නැවතත් අපි ගත්තොත් ඒ රොන් බොර වලින් ටිකක් ප්‍රධාන වශයෙන් මෙන්න මේ වාතන ටැංකියට දානවා. ඉතුරු ටික රොන් බොර ජීරකය වෙත මේ විදිහට යවනවා. හරි ඉතුරු වෙන රොන් බොර ටික. ඊට පස්සේ අනිත් පියවර තමයි ළමයි ත්‍රිතික පියවර. හරි අපි ඒ පියවරට යමු. ඒ පියවරට යන්න කලින් අපි කතා කරමු කාන්දු පෙරහන් ක්‍රමය ගැන. හරි අපි එක ක්‍රමයක් කිව්වා සක්‍රීය රොන් බොර ක්‍රමය. අපි දැන් කතා කරමු කාන්දු පෙරහන් ක්‍රමය. හරි රයිට් කාන්දු පෙරහන් ක්‍රමය. ඒ අර්ථයෙන් මෙහෙම ලියන්න. විශේෂ ටැංකියක කාන්දු පෙරහන් ක්‍රමයේ අර්ථයෙන් මෙහෙම ලියන්න. විශේෂ ටැංකියක මේ ජලය ළමයි වාතනය කරන අනිත් ආකාරය. හරි කාන්දු පෙරහන් ක්‍රමය. විශේෂ ටැංකියක නිෂ්ක්‍රීය ද්‍රව්‍යයක් විශේෂ ටැංකියක නිෂ්ක්‍රීය ද්‍රව්‍යයක් පාෂාණමය ද්‍රව්‍ය විශේෂ ටැංකියක නිෂ්ක්‍රීය ද්‍රව්‍යයක් පාෂාණමය ද්‍රව්‍ය රවුම් ගල් ප්ලාස්ටික් හෝ එයට සමාන ද්‍රව්‍ය රවුම් ගල් ප්ලාස්ටික් හෝ එයට සමාන ද්‍රව්‍ය අසුරනු ලැබේ. සමාන ද්‍රව්‍ය අසුරනු ලැබේ. ඒවා තට්ටුව මතු පිටට එම තට්ටුව මතට අපවිත්‍ර ජලය සෙමින් වැස්සීමට සලස්වනු ලැබේ. ලියා ගන්න දිගට රූලක් ඇත්තල් හරි කොහොමද ලියන්න. මෙසේ වැස්සීමට ඉඩ හැරීමෙන් ජලය හොඳින් වාතනය වේ. මෙසේ වැස්සීමට ඉඩ හැරීමෙන් ජලය හොඳින් වාතනය වේ. අනතුරුව පාෂාණ තට්ටුව තුලින් ජලය පහළට කාන්දු වේ. අනතුරුව පාෂාණ තට්ටුව තුලින් ජලය පහළට කාන්දු වේ. ඒකටම ලියන්න තිතක් තියලා නිෂ්ක්‍රීය ද්‍රව්‍ය මත තුනි ස්තරයක් ලෙස වැඩෙන ශුද්ධ ජීවීන් නිෂ්ක්‍රීය ද්‍රව්‍ය මත තුනි ස්තරයක් ලෙස වැඩෙන ශුද්ධ ජීවීන් මගින්
නිෂ්ක්‍රීය ද්‍රව්‍ය මත තුනී ස්තරය ලෙස වැඩෙන ශුද්ධජීන් මගින් එම ජලයේ අඩංගු කාබනික ද්‍රව්‍ය ඔක්සිකරණය කරයි. එම ජලයේ අඩංගු කාබනික ද්‍රව්‍ය ඔක්සිකරණය කරයි. ඒ කියන්නේ ජලයේ තිබෙනා වූ කාබනික ද්‍රව්‍ය කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට පරිවර්තනය කරනවා කියන එක තමයි කියන්නේ. හරි. එම නිසා නියම වේගය වැඩි වගේ නම් ළමයි පෝස් කර ලියා ගන්න. හරි. එම නිසා පාෂාණ තට්ටුවේ පහළින් ඉවත් වන ජලය කාබනික ද්‍රව්‍ය වලින් ඉතා හීන වේ. හරි. කාබනික ද්‍රව්‍ය වලින් ඉතා හීන වේ. මම මේකේ පියවර ටික මේ පැහැදිලි කරලා දෙන්නම්. සරල වෙන්නේ මොකක්ද කියලා. හරි. හරි ළමයි. අපි සමස්තයක් විදිහට ගත්තොත් මේ දිවිතික පිරියම් කිරීමේදී මම කලින් කිව්වා එළියට එන ජලය ප්‍රධානයෙන්ම 175 95 අතර පිරිසිදු ජලය තමයි එළියට එන්නේ. හරි. ඒක පැහැදිලිනේ. ඒක මම කිව්වා. හරි. හරි ළමයි. මේ කාන්දු පෙරහන් කිරීමේදී වෙන්නේ මේකයි. හරි. ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ වගේ දෙයක් තමයි තියෙන්නේ. මෙතන ප්‍රධාන වශයෙන්ම මේ ෆිල්ටර් මැටීරියල් කියලා තියෙන්නේ. මෙතන ප්‍රධාන වශයෙන් අර අපි ගත්තොත් මේ මතු පිට නිෂ්ක්‍රීය ද්‍රව්‍යයක් අතුරනවා. අපි ගත්තොත් රවුම් ගල් ප්ලාස්ටික් මොන හරි දෙයක් අතුරලා මෙන්න මෙතනින් ප්‍රධාන වශයෙන්ම එනවා මේ අපජලය. හරි. ආවට පස්සේ මේ බලන්න මම ඊතලයක් මේ අදින විදිය ඇවිල්ලා ප්‍රධාන වශයෙන් මෙන්න මේ තියෙන ළමයි බට. හරි. නලයක් මේ තියෙන. හරි. මම ඇත්ත රූපසටහන පෙන්නනවා. එතකොට ඔයාලට පැහැදිලි. මේ තියෙන නල. හරි. එතකොට මෙන්න මේ නල තුලින් එන ජලය ප්‍රධාන වශයෙන් මෙතනින් මේ නලයෙන් එන ජලය ප්‍රධාන වශයෙන් මෙන්න මේ නල දෙකක් මේ තියෙන දෙපැත්තේ. හරි. එන ජලය ප්‍රධාන වශයෙන් මෙහෙම වැක් කරනවා ළමයි මෙන්න මේ ෆිල්ටර් මැටීරියල් එක උඩට. එහෙම නැත්නම් මෙන්න මේ පාෂාණ තට්ටු උඩට. හරි. ඔහම වැටෙනවා. හරි. මේක භ්‍රමණය වෙමින් තමයි වැටෙන්නේ. හරි. ළමයි එතකොට ප්‍රධාන වශයෙන් මේ වාතයත් එක්ක එහෙම නැත්නම් මේ අපි ගත්තොත් මේ වායු ගොඩේ තියෙන වාතයත් එක්ක මිශ්‍ර වෙලා තමයි මෙන්න මේ පාෂාණ තට්ටු මතට ජලය පතිත වීම වෙන්නේ. පැහැදිලි? හරිනේ. ඊට පස්සේ අවසානයේදී හරි මෙන්න මේ පාෂාණ තට්ටු කිහිපයකින් පෙරලා පහළට එන ජලය මෙන්න මේ නලය තුලින් අවුට්ලට් එක විදිහට එළියට එනවා. හරි. එතකොට ඒ ජලය යන්නේ ප්‍රධාන වශයෙන්ම ත්‍රිතීක පිරියම් කිරීමට. පැහැදිලිනේ? හරි. එතකොට මම ඇත්ත රූප සටහන පෙන්නන්න. එතකොට ඔයාලට පැහැදිලි. ඔව්. මේ තියෙන ළමයි ඔය පාෂාණ තට්ටු. පැහැදිලිනේ? එතකොට ළමයි මේක බඹරයක් වගේ කැරකෙනවා. මේ තියෙන ළමයි අපජලය මේ පාෂාණ තට්ටුවට වැටෙනවා. එතකොට මේ පාෂාණ තට්ටු මතු පිටින් ස්වායු බැක්ටීරියා ඔවුන් විසින් ප්‍රධාන වශයෙන් මේ ජලය මෙහෙම වැටෙනකොට පාෂාණ තට්ටු වැටෙනකොට ළමයි වාතය මිශ්‍ර වෙලා තියෙනවා. එතකොට ළමයි ඔවුන් ඇක්ටිව් වෙලා එහෙම නැත්නම් ස්වායු බැක්ටීරියා ඇක්ටිව් වෙලා ප්‍රධාන වශයෙන්ම එහෙම නැත්නම් ක්‍රියාකාරී වෙලා ස්වායු බැක්ටීරියා ප්‍රධාන වශයෙන්ම මේ ජලය ඔවුන් ජලයේ තිබෙනා වූ කාබනික ද්‍රව්‍ය කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට පරිවර්තනය කළා පහළින් යන්නේ ඊටමත් කාබනික ද්‍රව්‍ය වලින් ඊටමත් හීන වෙච්ච ජලය තමයි යන්නේ. හරි. හරි ළමයි. එහෙනම් ඔකට ඒක ඒ පියවර මම හිතන්නේ තේරුණා. පැහැදිලි. මම හිතනවා ඔකට දැන් ඊටමත් පැහැදිලි වෙන්නේ නැති. මොකද අපි ගත්තොත් එimhe දිවිතික පිරියම් කිරීමේදී මම කිව්වා ස්වායු බැක්ටීරියා යොදා ගන්නවා. ස්වායු බැක්ටීරියා යොදා ගන්නවා නම් අනිවාර්යයෙන්ම අපි ගත්තොත් වාතනය කරන්න ඕනේ. මේ ජලය වාතනය කරන්න ඕනේ. ඉතින් වාතනය කිරීම සඳහා යොදා ගන්න ක්‍රම දෙක ගැන තමයි අපි කතා කරේ. එකක් සක්‍රීය රොන් බොර ක්‍රමය, අනිත් එක තමයි ළමයි අපි ගත්තොත් කාන්දු පෙරහන් ක්‍රමය. හරි. රයිට්. ත්‍රිතීක පිරියම් කිරීම යටතේ ඔන්න දැන් ජලය ඔක්කොම වෙලා ඉවරයි. දැන් තියෙන්නේ ත්‍රිතීක එහෙම නැත්නම් ශුද්ධ ජීව නාශනය. හරි. රයිට්. මේකෙදි කරනවා මේ පිරියම් කළ ජලයේ පරිසර මුදා හැරීම හෝ නැවත පරිභෝජනයට ගැනීම පෙර එහි ඇති ශුද්ධ ජීව විනාශ කළ යුතුයි. මෙහිදී බහුලව දාගන්නේ ක්ලෝරිනීකරණය. ඒ කියන්නේ ක්ලෝරින් තමයි බහුලව දාගන්නේ. හරි. දූෂණය වී ඇති ප්‍රමාණය සහ පවිත්‍රණයෙන් පසු භාවිතා වන අරමුණ මත පවිත්‍රණ ක්‍රියාවලිය වෙනස් විය හැකියි. ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එම ජලය ගොඩාක් දූෂණය වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ පියවරල් වෙනස් වෙන්න පුළුවන්. හරි. ඒ වගේම පවිත්‍රණයෙන් පසු භාවිතා කරන අරමුණ මත මේ පවිත්‍රණ ක්‍රියාවලිය වෙනස් වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එම ජලය අපි ගත්තොත් යම් කර්මාන්තයක් සඳහා යොදා ගන්නවා නම් එහෙම නැත්නම් පානය කිරීම සඳහා යොදා ගන්නවා නම් යම් කිසි නැවතත් ස්නානය කිරීම, ඒ වගේ සේදීම, ඒ වගේ දේවල් සඳහා ජලය යොදා ගන්න නම් ප්‍රධාන වශයෙන්ම මේ පවිත්‍රණ ක්‍රියාවලිය වෙනස් වෙනවා. ඉතින් ඒක වෙනස් වෙන්න තමයි මේ පවිත්‍රණ පියවරවල් එහෙම නැත්නම් පවිත්‍රණ ක්‍රියාවලිය වෙනස් වෙන්නේ. අපි මේ ජලය නැවත භාවිතයට ගන්නේ මොකටද? මොන අරමුණ අනුවද කියලා තමයි ප්‍රධාන වශයෙන්ම මේ පවිත්‍රණ ක්‍රියාවලිය වෙනස් වෙන්නේ. ඉතින් මේකෙදි මෙහෙම ලියා ගන්න අවසාන එක මේ සඳහා ක්ලෝරින් වායුව යොදා ගන්න අතර මේ සඳහා ක්ලෝරින් දන්නවා නේද?
ටැප් වල එහෙම එන්නේ ක්ලෝරින් වතුර කියන්නේ. ක්ලෝරින් වායුව දා ගන්න අතර ක්ලෝරින් සාන්ද්‍රණය ලීටරයට මිලිග්‍රෑම් 5ත් ලීටරයට මිලිග්‍රෑම් 5ත් 20ත් පමණ පවත්වා ගන්න ලැබේ. ලීටරයට මිලිග්‍රෑම් 5ත් 20ත් පමණ පවත්වා ගන්න ලැබේ. ලීටරයට මිලිග්‍රෑම් 5ත් 20ත් පමණ පවත්වා ගන්න ලැබේ. ලීටරයට මිලිග්‍රෑම් 5ත් 20ත් පමණ හරි. ලීටරයට කියලා ඒක අකුරෙන් ලියන්න. ලීටරයට මිලිග්‍රෑම් 5ත්. මිලිග්‍රෑම් කියන්නේ mg හරි. මේ ලීටරයට කියලා අකුරෙන් ලිව්වා 5ත් 20ත් අතර. හරි. මිලිග්‍රෑම් කියලා ලියන්න මෙහෙම. හරි. mg මේ mg හරි. ඔහොම ලියන්න. ලීටර මිලිග්‍රෑම් 5ත් 20ත් අතර ප්‍රමාණයක් පවතෝ. අපිට ඕනවට ඒ කියන්නේ අපිට මේ හිතුමතේ ක්ලෝරින් දාන්න බෑ ජලයට. හරි. අවසානයේදී මේ ශුද්ධ විනාශනය සඳහා ඒ සඳහා යම් ප්‍රශස්ත ඒ කියන්නේ අගයක් තියෙනවා. ඒ අගය තමයි ලීටරයට මිලිග්‍රෑම්. එහෙම නැත්නම් ජලයේ ලීටරයකට ක්ලෝරින් මිලිග්‍රෑම් 5ත් 20ත් අතර ප්‍රමාණයක් තමයි ක්ලෝරින් දාන්න පුළුවන්. හරි. පැහැදිලිනේ? හරි ළමයි. අවසානයේදී ළමයි මෙන්න මේ පියවර ගැලීම් සටහනකින් ඕක කට්ටියට විස්තර කරන්න කියලා දෙන එක ඕක කට්ටිය ලියන්න අනිවාර්යෙන්. හරි. ඒතර අපේ තියෙනවා අපේ ඒ අවශ්‍ය කට්ටිය දෙනවා BST Drive සිංහල කියලා අපේ ප්‍රධාන ගෲප් එකක් තියෙනවා. හරි. අපි ගත්තොත් එහෙම ටෙලිග්‍රෑම් ගෲප් එකක්. ඉතින් ඒකට ජොයින් වෙලා ඉන්න කට්ටිය ඒකට ලියලා දාන්න. හරි. පුළුවන් කට්ටිය දාන්න. ඉතින් තාමත් ජොයින් වෙලා නැත්නම් ජොයින් වෙන්න මේ ගෲප් එකට. හරි. ඉතින් මේ වීඩියෝ හැම එකට දානවා. හරි. ප්‍රධානශම මේකට YouTube එකට දාලා ඒකට දානවා. ඉතින් ඔය කට්ටියට පුළුවන් ඒක හදාන්න. මොකද YouTube එකට දැම්මහමත් එනවා නොටිෆිකේෂන් එකක්. හරි. ඉතින් ඒ ගෲප් එක හරහා යම් දෙයක් කරගන්න පුළුවන්. ඉතින් ප්‍රධානශම මේකේ ගැලීම් සටහන ගැන කතා කරොත් ඉස්සලාම නම් අපජල පවිත්‍රණ පියවරේදී ප්‍රධානශම මූලික පිරියම් කිරීම ඒ වගේම මූලික පිරියම් කිරීමේ වෙන්නේ මොකක්ද කියලා ඔකට කිව්වා. අර ප්‍රධානශම දැන් මේ ප්‍රාථමික පිරියම් කිරීම, ද්විතීක පිරියම් කිරීම, තෘතීක පිරියම් කිරීමට යන්න කලින් මේ මූලික පිරියම් කිරීමේදී ප්‍රධානශම ජලයේ අන්තර්ගත වෙලා තියෙන කොළ රොඩු එහෙම තමයි නල වලට හානි වෙන්න පුළුවන් දේවල් ටික ප්‍රධානශම ඉවත් කිරීමක් කරනවා කියලා කිව්වා. ඒ වගේම ප්‍රාථමික පිරියම් කිරීමේදී ප්‍රධානශම කරන්නේ අපි ගත්තොත් එම තවමත් ජලයේ ඉතුරුලා තිබෙනා වූ රොන් මඩ, මැටි අංශු ඒ වගේ දේවල් මේ ටැංකි පත්ලේ අවසාදනය වෙලා එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම තැම්පත් කරවීම තමයි මේ ප්‍රාථමික පිරියම් ක්‍රමයේදී ප්‍රධානශම කරන්නේ. එතනදී රොන් බොර ඉතුරු වෙනවා කිව්වා මේ අඩිය මණ්ඩි ටිකක් ඉතුරු වෙනවා කිව්වා මේ ටැංකි පත්ලේ. ඉතින් අපි ඒවා ප්‍රධානශම රොන් බොර ජීරකයේ වෙත මෙන්න මෙහෙම මුදා හරිනවා. ඒ වගේම ද්විතීක පිරියම් කිරීමට එනකොට තමයි ප්‍රධානශම එතනදීත් ද්විතීක පිරියම් කිරීම ප්‍රධානශම ස්වායු බැක්ටීරියා යොදා ගන්න එක ජෛවීය පිරියම් කිරීමක්. මම කිව්වා ජලයේ තිබෙනා වූ අපි ගත්තොත් එimhe කාබනික ද්‍රව්‍ය කාබන් ඩයොක්සයිඩ් ජලය බවට පරිවර්තනය කිරීමක් එතනදී කරනවා කියලා ප්‍රධානශම ස්වායු බැක්ටීරියා තමයි යොදාගන්නේ. අනිවාර්යයෙන්ම ජලය වාතනය කරන්න ඕන අනිවාර්යයෙන්ම. ඉතින් ඒ සඳහා ක්‍රම දෙකක් යොදා ගන්නවා ශාස්ත්‍රීය රොන් බොර ක්‍රමය සහ කාන්දු පෙරහන් ක්‍රමය. හරි. ඉතින් එතනදිත් ප්‍රධාන වශයෙන්ම ද්විතීක රොන් බොර කියලා දෙයක් මේ අවසාදන ටැංකි වලින් ඉතුරු වෙනවා. මණ්ඩි කියලා මම කිව්වා මණ්ඩි කියන්නේ රොන් බොර. හරි. එතකොට ප්‍රධාන වශයෙන්ම ඔකට තේරෙන තමයි අර මණ්ඩි කියලා කිව්වේ. එතකොට ඔයාලට තේරෙනවානේ. එතකොට ප්‍රධාන වශයෙන් මේකේ අනවශ්‍ය රොන් බොර ටික නිර්වායු රොන් බොර ජීවිතයකට දාන්න පුළුවන්. ඊට පස්සේ තෘතීක පිරියම් කිරීමේදී ප්‍රධාන වශයෙන්ම ක්ලෝරින් දාලා ජලය පරිසරයට මුදා හැරීමක් ප්‍රධාන වශයෙන්ම කරනවා. ඉතින් අවසානයේ ළමයි මේ රොන් බොර වලින් අපිට බයෝගෑස් එහෙම නැත්නම් ජීව වායු විදිහට යොදා ගන්න පුළුවන්. ඒ වගේම පොහොරක් විදිහට යොදා ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි ළමයි මේ සමස්ත අපජල පිරියම් කිරීමේ යාන්ත්‍රණය. මම හිතන්නේ බොහොම සරලව මම කතා කරා. හරි. නෝට් එක ටිකක් දුන්නා. ඉතින් මේ පාර පාඩම ටිකක් දාන්න පරක් වුණා. ඒකට සමා වෙන්න ඕන. මොකද අසනීප තත්ත්වයක හිටියේ මේ දවස්වල. හරි. ඉතින් අද මේ දැම්ම කොහොම හරි. හරි. ඉතින් අනිවාර්යෙන් පාඩම් ටික දාන්න. ඒක ගැටලුවක් නැහැ. මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඉතින් මේ මම දැක්ක සමහරු දාලා දිනවා තිබ්බා මේ කමෙන්ට්ස් සමහර කමෙන්ට්ස් වල තිබ්බා සර් කවුද එහෙම කියලා. ඉතින් මං ගැන විස්තර හොයන්න ඕන නම් අපේ මේ නාලිකාවේ තියෙනවා ඩීටේල්ස්. හරි. ඒ කියන්නේ අපි ගත්තොත් එimhe ඩිස්ක්‍රිප්ෂන් එක කියලා අහලා තියෙනවා YouTube එකේ ඔකට දන්නවා. ඉතින් ඒකේ තියෙනවා. හරි. මම ශ්‍රී ලංකා රාජ්‍ය විශ්වවිද්‍යාලේ ඔය කට්ටිය වගේම මේ විෂය එහෙම නැත්නම් ජෛව පද්ධති තාක්ෂණය දෙක කරලා මේ වෙනකොට සෙකන්ඩ් ඉයර් ඉන්න ශිෂ්‍යෙක්. හරි. එතකොට මම මේ අර කොරෝනා ප්‍රශ්නෙත් එක්ක ළමයින්ට මම ක්ලාස් කරන කෙනෙක්. ඇත්තටම. හරි. එතකොට මං ගැන විස්තර කාට හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් මම දුෂ්මන්ත ප්‍රදීප් කියලා කෙනෙක්. එතකොට ඒක ගැටලුවක් තියෙනවා නම් බලන්න පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකේ YouTube එකේ. හරි. ගිහිල්ලා ඔක්කොම මගේ ඉන්ෆෝමේෂන් තියෙනවා ගන්න පුළුවන්. එහෙම ප්‍රශ්න තියෙන කට්ටියට. ඉතින් වෙන ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් ඕන පාඩම් වීඩියෝ මොනවා හරි තේරෙන්නේ නැති කොටසක් තියෙනවා නම් අනිවාර්යෙන් මට කමෙන්ට් කරන්න. මට පර්සනලි මගේ නම්බර් තියෙනවා WhatsApp නම්බර් එක තියෙනවා දාලා channel එකේ.
ඒ වගේම ටෙලිග්‍රෑම් ගෲප් එකක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම දාන්න. ඉතින් ප්‍රශ්න ගැටලු ඔකට මම කියලා දෙන්නම්, කරලා දෙන්නම්, නිරාකරණය කරලා දෙන්නම්. එහෙනම් අදට මම මේ වීඩියෝ නවතිනවා. සුබ දවසක් වේවා. හරි.